හරි. එතකොට දෙවෙනි ක්වෙස්චන් එකේ කියලා තියෙන්නේ ජංගම වෛද්‍ය යනු ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූවන් සඳහා හදිසි සේවා සපයන ගිලන් රථ සේවයකි. දැනට ඔවුන් පරිගණක තොරතුරු පද්ධතියක් භාවිතා නොකරයි. ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනවා. එම සේවා ලබා ගැනීමට බලාපොරොත්තු වන්න ඔවුන් එහි ලියාපදිංචි විය යුතුය. ජංගම වෛද්‍යයෙහි සේවා අවශ්‍ය වූ අනුග්‍රාහකයින් අනුග්‍රාහක සේවා කළමනාකරු ඇමතිය යුතු අතර කෙටි කතාබහකින් පසුව ඔහු රෝගියා සිටින ස්ථානයට වෛද්‍යවරයෙකු හා හෙදියක සමග ගිලන් රථයක් පිටත් කර යවයි. අනතුරුව හදිසි ප්‍රතිකාර ලබා දීමත් රෝගියා ළඟම රෝහලට ගෙන යාමත් සිදු කෙරේ. right. එතකොට මෙතන අහලා තියෙන පළවෙනි ප්‍රශ්නය මෙම සේවා සැපයීම සඳහා අනුග්‍රාහක සේවා කළමනාකරුට අවශ්‍ය වන දත්ත හා තොරතුරු වෙන්වෙන් වශයෙන් ලයිස්තුගත කරන්න. ඒක කියලා තියෙනවා දත්ත සහ තොරතුරු data and information කියන දෙකම කතා බහ කරන්න ඕනේ. right. එතකොට මේ සිද්ධිය අපි හරියට ලියා ගත්තොත් ලොකු බැරෑරුම් සිද්ධියක් නෙවෙයි මෙතන තියෙන්නේ බොහොම සරල ක්‍රියාවක් තියෙන්නේ. ජංගම වෛද්‍ය කියලා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සේවයක් පවත්වාගෙන යනවා. එතනදී සේවා කළමනාකරුට කතා බහ කරලා කිව්වම මෙන්න මේ දේවල් ටික ගිලන් රථ සේවාවක් අවශ්‍යයි කියලා. එයා රෝගියා සිටින ස්ථානයේ ඒ දේවල් ටික අරගෙන වෛද්‍යවරයෙකු හා හෙදියක සමග ගිලන් රථයක් එතනට පිටත් කිරීම බලාපොරොත්තු වෙනවා. right. ඒතර මේකෙදී මේ ජංගම සේවා කළමනාකරුට අවශ්‍ය වෙන data and information දත්ත හා තොරතුරු මොනවද කියලා අහන්නේ. ඒවා වෙන වෙනම සඳහන් කරන්න කියලා තියෙනවා. දත්ත වෙනම තොරතුරු වෙනම. දැන් මෙතනදී ප්‍රමාණයක් කියලා නැහැ. ඒවා මේ මුල් කාලයේ papers නිසා සාමාන්‍ය ප්‍රමාණයක් කිව්ව නැතුනම අපි දත්ත 3ක් තොරතුරු 3ක් විතර ප්‍රමාණයක් අපි ලබා දෙනවා. right. එතකොට මාකින් ස්කීම් එක පැත්තට ගිහිල්ලා බැලුවොත් මේ තියෙන දත්ත හා තොරතුරු the data required by the customer service manager in order to provide the service. එයාට අවශ්‍ය වෙන දත්ත. එතන කියලා තියෙනවා name of the patient රෝගියාගේ නම දත්තයක්. NIC ID number of the patient ජාතික හැඳුනුම්පත් අංකය රෝගියාගේ දත්තයක්. right. location address of the patient රෝගියාගේ නිවසේ ලිපිනය එහෙම නැත්නම් සිටින ස්ථානය දත්තයක්. right. contact numbers දත්තයක් නේද දුරකථන අංක. age of the patient රෝගියාගේ වයස sex ගැහැණුද පිරිමිද කියන බව. right. ඊළඟට identity card number of the guardian එයාව බලා කියා ගන්න කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය නැත්නම් ID number එක. right. ඔය දේවල් අපිට අරගන්න පුළුවන් දත්ත විදිහට. එතකොට මේ කියන ඒවායින් කැමැති දත්ත 3ක් තියෙනවා නම් ලකුණු 3කට යන්න පුළුවන්. මීට වඩා දත්ත ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. එහෙම ලියවිලා තියෙනවා නම් මගෙන් අහන්න. එතකොට මම කියන්නම් ඒක දත්තයක් විදිහට අරගන්න පුළුවන්ද බැරිද කියන එක. right. ඊළඟට information required by the customer manager තොරතුරු සම්බන්ධයෙන් අහලා තියෙනවා. එතකොට තොරතුරු සම්බන්ධයෙන් කියලා කිව්වම මෙතන කියලා තියෙනවා brief description about current condition in the patient රෝගියාගේ තත්ත්වය පිළිබඳ කෙටි විස්තරයක්. direction to visit the patient රෝගියා වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය වෙන ගමනාගමන තොරතුරු ටික කොහොමද එන්නේ කියන එක. special information such as allergies chronic diseases right. ආසාත්මිකතා ඊළඟට chronic disease කිව්වම මොන විදිහටද අපි ඒක හඳුන්වන්නේ තපරකින් තමයි. chronic diseases නිදන්ගත රෝග කියලා අපි කියන්නේ. right. ඒ කියන්නේ ඔය කොලෙස්ටරෝල්, sugar right ඒ වගේ දේවල්. right. ඊළඟට මෙතන තව දත්ත සෙට් එකක් දීලා තියෙනවා මේ පහළ additional data required by the customer service manager. right. invoice එක prepare කර ගැනීම සඳහා ඒක තමයි ඒගොල්ලෝ දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. නේද?
මුදල් කුවිතාංශය පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය වන අමතර දත්ත මොනවාදයි ලැයිස්තුගත කරන්න. ඒතර අමතර දත්ත කිව්වම ඔයගොල්ලෝ මෙතන සම්බන්ධ කරපු දත්ත දීලා හරියන්නේ නැහැ. right invoice එකක් පිළියෙල කරනවා නම් invoice එක කියලා කියන්නේ රෝගියාට උවටන් කිරීම සම්බන්ධයෙන් අපිට ගෙවන්න තියෙන charges ටික නේද? මොන දේවල්ද අපිට ගෙවන්න තියෙන්නේ කියන එක. right එතනදී කතා බහ කරලා තියෙනවා registration number එකක් අවශ්‍යයි. right ඒ කියන්නේ ඇතුළත් වීමේ අංකයක්. right නැත්නම් register අංකය කියලා අපිට ඒකට කියන්න පුළුවන්. doctors fee වෛද්‍යවරයාගේ ගාස්තුව. distance travel මොකද ambulance එකක් එවනවා. ඒ ambulance එක වෙනුවෙන් මුදලක් ගෙවිය යුතුයි. ඒක නිසා ගමන් කරපු දුර. service charges and tax සේවාවන් සඳහා වෙන බදු සහ ඒවට දාලව තියෙන ගෙවීම. registration fee එක right ඇතුල්වීමේදී අපි ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කිරීමේ ගාස්තුව. nurses fee හෙදියන් සඳහා වන ගාස්තුව. right cost of medicine if given in the ambulance ගිලන් රථයේ ඇතුළතදී බෙහෙත් ලබා දුන්නා නම් ඒ සඳහා වන පිරිවැය. right ඔන්න ඔය කියන දත්ත ඔයගලන්ගේ උත්තරවල තියෙන්න ඕනේ. වෙනස් උත්තර තියෙනවා නම් මට කියන්න. එතකොට මම ඒ සඳහා ලකුණු වෙනවද නැද්ද කියන එක කියන්නම්. මෙතනිනුත් ඒගොල්ලෝ විශේෂයෙන් අහලා නැහැ මොනවාද කියලා. කොච්චර ප්‍රමාණයක් කියලා අමතර දත්ත මොනවාදයි සඳහන් කරන්න කියලා තියෙන්නේ. ඒතකොට තුනක් ලියලා තියෙනවා නම් ලකුණු ටික අරගන්න පුළුවන්. right එතකොට මෙතන දේවල් තුනම ලියලා තියෙනවා නම් ලකුණු 4ක් අරගන්න. right ඊළඟට මෙතනත් අදාළ අමතර දත්ත තුනක් ලියලා තියෙනවා නම් ලකුණු 4ක් අරගන්න. අවසාන ප්‍රශ්නය අහලා තියෙනවා පරිගණක තොරතුරු පද්ධතියක් භාවිතා කළහොත් ඔවුන්ට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාදයි සඳහන් කරන්න. right ඒ කියන්නේ information system එකක් පාවිච්චි කරොත් ඒගොල්ලන්ට හම්බෙන ප්‍රතිලාභ මොනවාද කියලා කතා බහ කරන්න කියලා තියෙනවා. ඒතර මෙතන කියලා තියෙනවා fast and easy and accurate to deal with customer data and information. පාරිභෝගිකයන්ගේ නැත්තම් රෝගීන්ගේ දත්ත සහ තොරතුරු සමග ඉතා ඉක්මනිනුත් ඉතා ලෙහෙසියෙනුත් ගනුදෙනු කිරීමට හැකිවීම. online registration schemes can be implemented. මාර්ගගතව ලියාපදිංචි වීමේ ආකාර ඇතුළත් කරන්න පුළුවන්, නිපදවන්න පුළුවන්. online payment schemes can be provided. මාර්ගගතව ගෙවීම් කටයුතු කිරීම පිළිබඳ පහසුකම් ලබා දෙන්න පුළුවන්. history of patients can be tracked easily. පරිගණක පද්ධතියක් තියෙනකොට අපි දත්තේ තුල ගබඩා කරලා තියාගන්නවා. ගබඩා කරලා තියාගත්තම අපිට යම්කිසි රෝගියෙකුට අදාළව තියෙන දත්ත ටික බොහොම ඉක්මනින් හොයලා ගන්න පුළුවන්. right එතකොට ඒක අර පොතකින් පෙරලා බලනවා වගේ නෙමෙයි. right රෝගියාගේ රෝග ඉතිහාසය නැත්නම් රෝගියාගේ ඉතිහාසය බොහොම ඉක්මනින් සොයාගත හැකි වීම. Preparing of invoice will be easy. invoice එක සෑදීම ඉතා පහසු කාර්යයක් වෙනවා. මොකද ගොඩාක් වෙලාවට සිස්ටම් එකක් තියෙනකොට සිස්ටම් එකෙන් ඉන්වොයිස් එක ඔටෝ ජෙනරේට් වෙනවා. අපි අදාළ දත්ත ටික දුන්නා. right ඒ කියන පහසුකම් ඔයගලන්ට අරගන්න පුළුවන්. එතනත් අදාළ පහසුකම් තුනක් දීලා තියෙනවා නම් ඔයගලන්ට ලකුණු 4ක් අරගන්න පුළුවන්. right ඒතර ඕක හරියට බලා ගන්න නිවැරදි උත්තර ලියලා තියෙනවද කියලා බලන්න. right එතකොට හරියට ලකුණු තියෙනවා නම් විතරයි ඒ ලකුණ අරගන්න යන්නේ. හරි තේරුණාද? දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලිද? Isuka name of the medicine that uses by the patient කියන එක first question එකේ information එකක් විදිහට ඒ කියන්නේ ඖෂධයක නමක්. එතන රෝගියා විසින් ගැටලුවක් නැහැ. information එකක් විදිහට යන්න පුළුවන්.
හරි. right අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට යමුද? හරි. තුන්වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා රමේෂ් මහතා තම භාර්යාව සමග කුලී නිවසක ජීවත් වන විශ්‍රාමික ගුරුවරයෙකි. ඔහු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් විදේශයක රැකියා කරයි. ඔවුන් තම දෙමාපියන්ගේ මාසික වියදම් සඳහා සෑම මාසකම ඇමරිකානු ඩොලර් 50ක් ගෙවයි. රමේෂ් මහතා ඔහුගේ විශ්‍රාම වැටුපට අමතරව ගමේ සිටින දුප්පත් දරුවන් වෙනුවෙන් සාධාරණ ගාස්තුවකට ඉංග්‍රීසි පන්ති පවත්වා කිසියම් මුදලක්ද උපයා ගනී. තවද ඔහු බැංකුවේ ඇති ස්ථාවර තැන්පත් ගිණුමෙන්ද පොලියක් ලැබේ. රමේෂ් මහතා ඔහුගේ මාසික ආදායම් සහ වියදම් රූප සටහන ප්‍රශ්නාංක 3 මගින් නිරූපිත වැඩපතට ඇතුළත් කරයි. සෑම මාසකම අවසානයේදී ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් වලින් කොපමණ දැයි බැංකුවෙන් දැනගන්නා ඔහු එය D12 කෝෂයේ සඳහන් කරන අතර ඒ අනුව දරුවන්ගේ ලැබුණු මුදලේ වටිනාකම රුපියල් වලින් D6 කෝෂයට ඇතුළත් වන පරිදි වැඩපත සකස් කරයි. Excel sheet එකක කතාවක් මේ කියලා තියෙනවා. අවසානයේදී ඔහු වැඩපත සම්පූර්ණ කර මුද්‍රණය කරගන්නවා. right එතකොට මේ කියන රමේෂ් මහතා right ඒතර යාගේ දරුවෝ යාට මුදල් ලැබෙනවා පිටරට ඉඳලා ඩොලර්ස් වලින් එවන්නේ. ඒකට යා කරන්නේ ඩොලර්ස් වලින් තියෙන මුදල රුපියල් වලට ගණනය කරලා යාගේ අනිත් ආදායම් ටිකත් එක්ක යාගේ වියදම් ටික බැලන්ස් කර ගැනීමක් මෙතනදී කරන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා දරුවන්ගේ ලැබුණු මුදල රුපියල් වලින් B6 කෝෂයේ සටහන් කිරීම. ඒගොල්ලන්ට උඩ කියලා තියෙනවා පහත සඳහන් තොරතුරු අදාළ කෝෂවල සටහන් කිරීම සඳහා සූත්‍ර ශ්‍රිත ලියා දක්වන්න. right so පළවෙනි කියන්නේ දරුවන්ගේ ලැබුණු මුදල රුපියල් වලින් B6 කෝෂයේ සටහන් කිරීම. දැන් B6 කෝෂය කියලා කියන්නේ කොතනද? මෙන්න මෙතන. දරුවන්ගෙන් ලැබුණු මුදල මේ B6 කෝෂයට ලබා ගන්නේ කොහොමද? දරුවන්ගෙන් ලැබෙන ඩොලර්ස් ප්‍රමාණය මෙන්න මෙතන එයා සඳහන් කරනවා නේද? මේ තියෙන දරුවන්ගෙන් ලැබුණු මුදල්. ඊළඟට විනිමය පරිවර්තන අනුපාතිකය එයා මෙතන සඳහන් කරනවා. right එතකොට ඔන්න ඔය දෙන්න උදව් වෙනවා මෙන්න මේ කියන දරුවන්ගේ මුදල් ප්‍රමාණය ගණනය කරගන්න. right ඒතර කොහොමද අපේ සමීකරණ ලියවෙන්න ඕනේ? මෙතන මේ තියෙන්නේ කෝෂය D12 මේ කෝෂය D13 right ඒතර දරුවන්ගේ ලැබුණු මුදල රුපියල් වලින් B6 කෝෂයේ සටහන් කිරීම අපිට ලියන්න පුළුවන් සමානයි D12 තරුවක් D13 right පැහැදිලිද? So that is dirty, right? That will have a wash and come. Daddy, we love you. Yeah, I'll have a wash and come. Huh? Daddy, can you stay with me? I will come after that, right? ඉසුක මම මේකට උත්තරයක් දුන්නා නේද? right okay. හරි පැහැදිලිද මෙතන හම්බෙච්ච විදිහ? D12 තරු ලකුණක් D13 සමානයි කියන එක තියෙන්න ඕනේ. right ඕක හරියට ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බෙනවා. ලකුණු දෙකයි. ඊළඟට B1 මුළු මාසික ආදායම B11 කෝෂයේ සටහන් කිරීම. මුළු මාසික ආදායම B11. ඒ කියන්නේ කොතනද? මෙතන. ඒතර මෙයා මේක ලබා ගන්නේ කොහොමද? මේ කට්ටිය ඔක්කොම එකතු කරලා. right? එමනම් මේකට උත්තරේ කීප විදිහකට ලියන්න පුළුවන්. මොකද සූත්‍ර සහ ශ්‍රිත කැමති එකක් නේ.
ඒකට ඔයාට ලියන්න පුළුවන් සමානයි කොහමද? සමානයි B3 එකතු කිරීම B4 එකතු කිරීම B5 එකතු කිරීම B6 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් සමානයි sum B3 colon එකක් B6 right. එහෙම නැත්නම් ලියන්න පුළුවන් සමානයි sum B3 B4 B5 B6 right. ඔය කැමැති ආකාරකින් ලියන්න පුළුවන්. ඔය ආකාර තුනෙන් එකකට ලකුණු දෙකක් හම්බ වෙනවා. right. පැහැදිලිද මේ කොටස? හොඳයි. ඊළඟට මුළු මාසික වියදම B12 කෝෂයේ සටහන් කිරීම. ඒතර මුළු මාසික වියදම කියන එක අරගෙන තියෙන්නේ මෙතනට නේද? මේ තියෙන මුළු මාසික වියදම. ඒතර වියදම් ටික මොන පැත්තේ තියෙන්නේ? දකුණු අත පැත්තේ මේ කෙළවරේ තමයි වියදම් ටික තියෙන්නේ. එහෙනම් ඒ ටිකේ එකතුවක් මෙතනට පෙන්වනවා නම් හරි. කලින් විදිහම තමයි මුළු මාසික වියදම B12 කෝෂයේ සටහන් කරන්න කියලා කිව්වම එතනට එනවා සමානයි අපිට අවශ්‍ය වෙන පරාසය තියෙන්නේ D3 ඉඳලා D9 වෙනකම්. right. සමානයි D3 right. එකතු කරන්න ඕනේ D9 වෙනකම්. right. ඒකට ඔක ලියන්න පුළුවන් සමානයි D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 විදිහට ලියන්න පුළුවන්. right. හතරත් වැඩි වෙනවා නේද? 3 4 5 6 7 8 9. ඔව්. 3 4 5 6 7 8 9. D8 එකතු කිරීම D9. නැත්තම් සරලව ලියන්න පුළුවන් සමානයි sum D3 colon එකක් D9. right. ඒ වගේම අර කලින් පෙන්නුවා වගේ sum එක ඇතුලේ මේ cell references කමාදාලා ලියන්නත් පුළුවන්. right. කෙසේ හෝ වේවා මේක හරියට ලියලා තියෙනවා නම් ලකුණු දෙකයි. මාසික ඉතිරිය B13 කෝෂයේ සටහන් කිරීම. මාසික ඉතිරිය කියලා කියන්නේ මෙයා. ඒතර මාසික ඉතිරිය කොහොමද ගණනය කරගන්නේ? සම්පූර්ණ වියදම සම්පූර්ණ ආදායම යගෙන් සම්පූර්ණ වියදම් අගය අඩු කරනවා. right. ඒතර සම්පූර්ණ ආදායම තියෙන්නේ B11 කෝෂයේ සම්පූර්ණ වියදම තියෙන්නේ B12 කෝෂයේ. එහෙනම් අපිට මේකට ලියන්න පුළුවන් සමානයි right. සමානයි ඔයගලන්ගේ එකතුන් දෙක තියෙනවා B11 සහ B12. එතකොට B11 කියන කෙනාගෙන් අඩු කරන්න ඕන B12 කියන එක. right. එතකොට ඔයගලන්ට හම්බ වෙනවා ඔය 1627 කියන එක මේ සමීකරණ ලියපු සෙල් එකේ පෙන්නන. right. එතකොට ඒකටත් ලකුණු දෙකක් අරගන්න. right. අවසානයේ අහලා තියෙනවා මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස මාසික ඉතිරිය ආසන්නම පළමු දශම ස්ථානයේ B14 කෝෂයේ සටහන් කිරීම. ඔව්. පස්වෙනි එක්කෙනාට ඔයගලන්ට ලකුණු ගන්න වෙනවා. මොකද පස්වෙනි එක්කෙනා ඉන්නේ round කියලා ෆන්ක්ෂන් එකක් එක්ක.
ඒක අපි දැන් සිලබස් එකේ කතා කරන්නේ රවුන්ඩ් කියලා ලියලා right මාසික ඉදිරියේ ආසන්න පළමු දශම ස්ථානයට ගන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මේක ඇතුළේ කියන්න වෙනවා B12 B12න් අඩු කරනවා B11ක් i කමා එකක් දාලා අපි කියන්නේ කොච්චර දශම ස්ථාන ගානකට රවුන්ඩ් කරනවද කියන එක. දැන් මෙතන කියලා තියෙන්නේ මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස මාසික ඉතිරි ආසන්න පළමු දශම ස්ථානෙට B4 කෝෂයේ සටහන් කිව්වා. ආසන්න පළමු දශම ස්ථානෙට කිව්වම මෙතන දෙන්නේ 1යි කියලා. right නමුත් මේ පස්වෙනි කොටස ඕගලන්ට අදාළ නැහැ. ඒක නිසා ඒකේ ලකුණු අරගන්න. ඊට කලින් හැම කොටසකටම ලකුණු 2 ගානේ තමයි අපි ලියලා තියෙන්නේ. right කො බලන්න මේකට 10න් 10ම ගත්ත කට්ටිය. සර් අපි දැන් 2010 එකත් බලනවා. 2010ක කියලා කිව්ව පුතේ ඕලෙල් පේපර් එකත් අද බලනවාද? මේක කරලා ඉවරුණෙන් පස්සේ 2010ට අපි යනවා වෙලාව තිබ්බොත්. right හරි කො බලන්න 4න් 4ම හරි ගිහලා තියෙන කට්ටිය ලකුණු 10ම අරගත්ත අය ලකුණු 9ක් ලකුණු 8ක් right okay හොඳයි බොහොම හොඳයි හරි ඒතර Excel ප්‍රශ්න ඔයගලන්ට හම්බෙන්නේ ওই විදිහට Excel ප්‍රශ්නේ කියන එක හරි ලේසි ඔයගලන්ට ස්කෝර් කරන්න right ඒක නිසා ඔක මගේ හැර ගන්න එපා right හරි හතරවෙනි ප්‍රශ්නේ රූප සටහනේ ප්‍රශ්නාංක 4 මගින් නිරූපිත ගැලීම් සටහන කිසියම් පරාසයක ඇති ඔත්තේ සංඛ්‍යා සංදර්ශනය කරයි. එමගින් සංදර්ශනය කරන මුල් සංඛ්‍යා 3 සහ අවසාන සංඛ්‍යා 2 ලියා දක්වන්න. දැන් මේක කරනකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කොහොමද hand trace කරන්නේ කියලා. නේද? hand trace කරනවා කියලා කියන්නේ ඔයගලන්ට ඇල්ගොරිතම් එකක් දුන්නම ඒ ඇල්ගොරිතම් එකේ මොකක්ද වෙන්නේ කියන එක හොයා බලන ආකාරය. right එතකොට මේක hand trace කරන්න නම් ඔයාලට සිද්ධ වෙනවා variables ටික manage කරගන්න. right අපි මේක hand trace කරලා බලමු. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මෙයා පටන් ගන්නවා. x ට 1 කියලා ලැබෙනවා. එතකොට අපි hand trace කරනකොට අපිට හම්බෙන හැම විචල්‍යයකටම මේ වගේ වගුවක තීරුවක් අඳ ගන්න ඕනේ. x ට 1 කියන අගය හම්බෙනවා. ඊළඟට display x අපි display වලටත් නැත්නම් output එකටත් column එකක් අරගන්න ඕනේ. right so display එකේ කියලා තියෙන්නේ x ව display කරන්න. ඒ කියන්නේ 1 display වෙනවා. ඊළඟට x කියාගේ 2කින් එකතු කරන්න. එතකොට x කියාගේ 1යි තිබුණේ එහෙනම් දැන් x කියාගේ 3 බවට පත් වෙනවා. x සමානයි x එකතු කිරීම 2 කියන්නේ ඒක. x ගේ තියෙන අගයට 2ක් එකතු කරලා ඒක ප්‍රෝග්‍රෑම් එකට සෙටල් කරගන්න නැත්නම් ඇල්ගොරිතම් එකට සෙටල් කරගන්න. ඊළඟට ප්‍රශ්නේ අහනවා x කියන කෙනා 100ට වඩා විශාලද? x කියන්නේ 3යි 3 100ට වඩා විශාල නැහැ. ඒකට නැත කියන පැත්තේ කියන්නේ මේ පාරේ තමයි යන්නේ. x ඩිස්ප්ලේ කරන්න කියලා තියෙනවා. එහෙනම් 3 ඩිස්ප්ලේ කරද හැකි. right දැනට x කයාගේ 3යි. ඊට පස්සේ x කයාගේ 2කින් වැඩි කරන්න කියනවා. x කයාගේ 5යි. right ආයෙත් බලනවා කන්ඩිෂන් එක 100ට අඩුද කියලා. ඉතින් ওই විදිහට iteration ගන්න පුළුවන්.
දැන් මේ iteration ගන්න එකේ වැදගත්කම තමයි මේ hand trace table එක maintain කරන එකේ වැදගත්කම තමයි අපිට match කරගන්න පුළුවන් මොකද්ද මේ යන රටාව කියන එක. right? ඕගලන්ගේ x ගේ අගය එකක් වෙලා තියෙන වෙලාවේදී එක ඩිස්ප්ලේ වුණා. right? ඒතර ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය ගැන බැලුවොත් x ව ඩිස්ප්ලේ වෙලානේ දෙකකින් වැඩි වෙන්නේ. ඒ කියන්නේ එක ඩිස්ප්ලේ වෙලා x3 බවට පත් වුණා. 3 ඩිස්ප්ලේ වෙලා x5 බවට පත් වුණා. එක iteration එකකදී මේ දෙන්න අතර තමයි අපේ සම්බන්ධතාවය තියෙන්නේ. right? ඊළඟට 5 කියන කෙනා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. 3 ඩිස්ප්ලේ වෙලා 5 බවට පත් වුණාම x ඊළඟ වටේ තියෙන්නේ 5 ඩිස්ප්ලේ වෙලා x7 බවට පත් වෙනවා. right? එහෙනම් මුල් අගයන් 3 1 3 5 කියලා අපිට අඳුන ගන්න පුළුවන්. අපි ඔය රටාව ඔය විදිහටම අධ්‍යයනය කරොත් ඩිස්ප්ලේ වුණායින් පස්සේ ඩිස්ප්ලේ වෙන කෙනාට වඩා අගයන් දෙකක් වැඩි x පත් වෙන කෙනා. එතකොට මේක කියලා තියෙන x 100ට වඩා වැඩිද කියලා නිතරම බලන්න. 100ට වඩා වැඩි වෙච්ච එක මම අතර කරා. එතකොට ඩිස්ප්ලේ අගය ඩිස්ප්ලේ අගය 99 වෙන වෙලාවෙදී 1 3 5 ගිහිලා උත්තර සංඛ්‍යාවක් නෙන්නේ. ඒතර 99 ඩිස්ප්ලේ වෙනවා. 99 ඩිස්ප්ලේ වෙන වෙලාවේදී x ගේ අගය වැඩි වෙනවා 101ට. right? ඒ කියන්නේ එතනින් පස්සේ ඒ කියන්නේ මෙතනින් 101 කියලා වුණාම මේ චෙක් කරන කෙනා නිවැරදි වෙන්නේ නැහැ. x කියන කෙනා දැන් 100ට වැඩි. එතකොට ඇත්තටම නිවැරදි. කලින් ගියේ no path එකනේ දැන් yes path එක යන්නේ. එතකොට n කරන්න බලන්න. ඒ කියන්නේ ළමයි පෙන්නන අන්තිම ආදානය 99. 99ට කලින් තියෙන්නේ එයාට දෙකක් අඩු එක්කෙනා 97. එයාට කලින් තියෙන ඊට දෙකක් අඩු එක්කෙනා 95. right? ඒ නිසා මුල් තුන් දෙනා වෙන්නේ 1 3 5 අන්තිම තුන් දෙනා වෙනවා 95 97 99. right? පැහැදිලිද තමයි? ඔව් ළමයි පැහැදිලිද? right. marking scheme එකෙත් දාලා තියෙනවා 1 3 5 last two numbers 97 99. හරි. ඊළඟට කියලා තියෙනවා pseudo code එක අඳින්න කියලා. pseudo code එක ලියන්න කියලා. right? ගැලීම් සටහන අඳලා ඉවර නම් ව්‍යාජකයේ තියෙන. right? ගැලීම් සටහන මගින් පෙන්눔 කරන්නේ තර්කයට අනුකූල වන ව්‍යාජකයේ ලියා දක්වන්න. දැන් මෙතන හතරවෙනි ප්‍රශ්න ගත්තොත් කොටස් තුනයි තියෙන්නේ. right? ඒක නිසා අපි මේක කරලා බලමු කොච්චර ලකුණු සෙටල් කරගන්න පුළුවන්ද කියලා. ගැලීම් සටහන මගින් පෙන්눔 කරන තර්කයට අනුකූල වන ව්‍යාජකේතය. එතකොට අපි කොහොමද ලියන්නේ? අපිට flow chart එකක් දීලා තියෙන වෙලාවට අපිට හරි ලේසි මේ වැඩේ කරගන්න. start එක begin කියලා ගන්නවා. x සමානයි 1 කියලා හම්බෙනවා. දැන් ඊළඟට ඔයාගේ iteration එක එන්න තියෙනවා. එතකොට ඔයාගේ algorithm එකේ මෙන්න මේ කියන condition එක අපි consider කරන්න ඕනේ සහ එයාව තමයි මුලින් ලියවෙන්නත් ඕනේ. loop එක ඇතුලේ. ඒකට මෙතන while කියලා පාවිච්චි කරොත් x විශාලයි 100 කියන එක නෙවෙයි එයාගේ ප්‍රතිවිරුද්ධ එක්ක නම් බවට පත් වෙනවා. x කුඩා හෝ සමානයි 100. right? ඊළඟට තියෙන්න ඕනේ then එකක් තියෙන්න ඕනේ
display නැත්නම් output x x සමානයි x එකතු කිරීම 2යි. right එතකොට මෙතනින් මට පුළුවන් end while කරන්න. right ඒ කරලා program එක end කරන්න පුළුවන්. right ඔය එක ක්‍රමවේදයක් ඕක ලියන්න. right මෙතන මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා x වලගේ එක කියලා ගන්න. ඊළඟට while x කියන කෙනා 100ට අඩු හෝ සමාන වෙලාවට x ඩිස්ප්ලේ කරලා x යාගේ දෙකකින් වැඩි කරන්න. ඊට පස්සේ end while එකක් තියෙනවා. right ඕක හරියට ලියාගෙන තියෙනවා නම් ඔව් ලකුණු ඊළඟ එක්කෙනාගේ තියෙන පොඩි වෙනස්කමක් කරන්න. ඔව් මෙයාට ගන්න ලකුණු 5ක්. right second part එකට එන්නේ මෙහෙමයි. right hand trace කරලා අර පළවෙනි සංඛ්‍යා 3යි අවසාන සංඛ්‍යා 2යි හොයලා දුන්නට ලකුණු 3ක් දෙන්න. right ඊළඟට කියන්නේ මෙයාට ලකුණු 3යි. pseudo code එක ලියන්නේ. එයාට ලකුණු 4ක් දෙන්න. ආයි මේකේ flow chart වෙනස් කරන්න තියෙන්නේ. ආයි ලකුණු right එතකොට පළවෙනි දෙවෙනි ටාස්ක් දෙක අපි ඉවරයි. තුන්වෙනි එකේ කියලා තියෙන 1 සිට 100 දක්වා ඇතුළත් වන සියලුම ඉරට්ටේ සංඛ්‍යා අන්දර්ශනය වන පරිදි ගැලීම් සටහන වෙනස් කළ යුත්තේ කෙසේදයි දක්වන්න. බොහොම පොඩි තැනක් වෙනස් කරන්න තියෙන්නේ. ඔයාට පුළුවන් x සමානයි බිඳුව කියන අගෙන් පටන් ගන්න. right මොකද මේක කියලා නැහැනේ බිඳුව දැම්මම නතර වෙනවා කියලා කතාවක්. right x සමානයි බිඳුව කියන තැනින් පටන් අරගත්තා නම් මුලින්ම බිඳුව ඔයාට එන්නේ. ඒතර මෙයා 1 සිට 100 දක්වා ඇතුළත් වෙන රටේ සංඛ්‍යා කියලා කියලා තියෙන. ඒතර බිඳුව අරගන්න බෑ ඇත්තටම. මෙතනට x සමානයි 2 කියලා පටන් ගන්න පුළුවන්. එතකොට මුලින්ම 2 ප්‍රදර්ශනය වෙනවා. 2ට 2ක් එකතු වුණාම 4යි 4 ප්‍රදර්ශනය වෙනවා. ওই විදිහට 6 8 කියලා 100 දක්වා යන්න පුළුවන්. right එතකොට යන්න පුළුවන් අනිත් ක්‍රමවේදේ x සමානයි 2යි කියලා පටන් අරගෙන display x සමානයි x එකතු කිරීම 2 කියන තැනට යන්නත් පුළුවන්. right ඔතන x සමානයි 1 පැත්තෙන් යන්න ගියොත් අපිට කරගන්න අමාරු වෙනවා. කොහොම බලන්න වෙනසක් කරන්න පුළුවන්ද කියලා x සමානයි 1. බෑ. x සමානයි 2 කියන තැනින් විතරයි දරුවනේ යන්න පුළුවන්. right flow chart එක මේ විදිය වෙනවා. x සමානයි 2 කියන තැන විතරයි වෙනස් වෙන්නේ. right මෙන්න මෙතන change වෙනවා. හරි එතකොට ඕක නිවැරදිව අරගන්නවට නේද ලකුණු 3ක් මන් දෙනවා. right එතකොට මෙතන ලකුණු 3ක් අරගන්න. එන්න පුළුවන් එකම වෙනස x සමානයි 2 කියලා පළවෙනි process එකේ තියෙනවා. හරි හතරවෙනි ප්‍රශ්නේ කරපු අයගෙන් ඔක්කොම හරි කවුරු හරි ඉන්නවද?
right. ඊළඟ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. අහලා තියෙනවා තාක්ෂණයේ දියුණුව මගින් වෙළඳ ලෝකය දිගින් දිගටම පෝෂණය වෙමින් පවතින බව නොරහසකි. නවීනතම සහ ප්‍රමුඛතම තාක්ෂණයන් අතුරින් එකක් වූ අන්තර්ජාල තාක්ෂණය තුළින් ක්‍රියාත්මක වන ලෝක විසිරි වියමන යොදා ගනිමින් අභියෝගාත්මක ලෝකය පහසුවෙන් ජය ගැනීමට ඇති හැකියාව ගැන ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් වී ඇත. පෙරදිග මෙන් නොව අද දවසේ පෙරදිග නෙවෙයි එතන පෙරදී වෙන්න ඕනේ. පෙරදී මෙන් නොව අද දවසේ ව්‍යාප්ත වූ සේවාදායකයන්ගේ පිරිසකට සේවා සැපීම සඳහා සිල්ලර වෙළඳසැල් පවා වෙබ් අඩවි පවත්වාගෙන යයි. ඊමාර්ට් යනු ඉහත විස්තර කළා වූ නවතම තාක්ෂණය යොදා ගනිමින් තම ව්‍යාපාරය ප්‍රචලිත කර ගැනීම සඳහා අදහස් කරන සිල්ලර වෙළඳ ව්‍යාපාරයකි. පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා වෙබ් අඩවියක් පවත්වා ගැනීම මගින් ඊමාර්ට් ව්‍යාපාරයට ලබා ගත හැකි ප්‍රතිලාභ දෙකක්. දැන් ව්‍යාපාරයක් වුණාම අපි වෙබ්සයිට් එකක් මේන්ටේන් කරනවා නම් අපිට ගොඩාක් ප්‍රයෝජන අරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ ෂොප් එක වහලා තිබ්බත් වෙබ් අඩවියේ තියෙනකොට ෂොප් එකේ තියෙන්නේ මොන භාණ්ඩද කියන එක පාරිභෝගිකයට බලා ගන්න පුළුවන්. ඒක පැය 24ම 365 දවසෙම විවෘතයි. ඒ හරහා ඕඩර් කිරීම කරන්න පුළුවන් නම් අපිට අදාළ ආයතනයේ වහලා තියෙන වෙලාවක වුණත්, කියන්නේ අපේ ෂොප් එක වහලා තියෙනවා වුණත් වෙබ් අඩවිය හරහා අපිට ඕඩර්ස් ලබා ගැනීම කරගන්න පුළුවන්. right ඔන්න ඔය වගේ වාසි right ඊතර මෙතන පෙන්නලා තියෙනවා eMart becomes 24-hour open business so that customer can find products and information before they purchase. Right? Online, sorry, පැය 24ම විවෘත තත්වයකට එන නිසා පාරිභෝගිකයාට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි වෙනවා. Online ordering and purchasing facilities can be implemented. ඒක දෙකක් විදිහට තියුණාට කමක් නැහැ. Online ordering කරන්න පුළුවන්. Right? ඊළඟට online purchasing පාරිභෝගිකයෙක් පැත්තෙන් කරන්න පුළුවන්. දෙන්නම එකට ලියන්න එපා ළමයි. order කරනවායි purchase කරනවායි කියලා කියන්නේ දෙකම එකයි. එක පැත්තකින් order එක වෙනවා අනිත් පැත්තෙන් purchase එක settle වෙනවා. right? ඒතර ඕක නිවැරදිව අල්ලගෙන තියෙනවා නම් කාට ගන්න පුළුවන් කොටස් හතරක් තියෙනවානේ. ලකුණු දෙකකින් පටන් ගමු නේද? ලකුණු දෙක. සර් ප්‍රතිලාභ වලට ගන්න කරන්නේ සර් මේ කියන්නේ කාලය ඉතුරුයි කියන වගේ. ඔව් පුළුවන්. කාලය ඉතුරු වීම ඊළඟට මුදල් ඉතුරු වීම right? ගමන් වියදම් අඩු වීම සහ මාංශය නැති මේ වගේ. ඔව් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඊළඟට කම්පෙයාර් කරන්න පුළුවන් කියන බෙනිෆිට් එක අපිට ගන්න පුළුවන්. භාණ්ඩ සංසන්දනය කරගන්න පුළුවන් කියන එක. right? ඔයගලන්ගේ විකල්ප උත්තර තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. දෙවෙනි එකේ කියලා තියෙනවා ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් තම පාරිභෝගිකයන්ට ලබා දී හැකි තොරතුරු හතරක් සඳහන් කරන්න. මොනවද? භාණ්ඩ පිළිබඳ විස්තර ලබා දෙන්න පුළුවන්. right? භාණ්ඩ පිළිබඳ භාණ්ඩයේ නිමවුම් මොන වගේද කියලා පෙන්වන පින්තූර ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි භාණ්ඩයක් භාවිතා කරන ආකාරයක් පිළිබඳ කෙටි වීඩියෝ එකක්. right? ඒකේ තියෙන පහසුකම් මොනවද කියන ඒවා ගැන කෙටි වීඩියෝවක් පළ කරන්න පුළුවන්. right? ඔය වගේ අදහස් අපි බලමු මෙතන designing an eye-catching home page by incorporating suitable graphics and animations. right? ගැලපෙන sorry second එක roadmap and company information, profile, address, telephone number, email වගේ දේවල්. right? ඒ කියන්නේ company එකට පැමිණෙන්නේ කොහොමද? සහ ඒකට තියෙන directions මොනවද? right? company එකේ profile එක මොන වගේද? ඒගොල්ලන්ගේ අතීතයේ සහ මොන වගේ විදිහකටද ඒගොල්ලෝ වැඩ කරන්නේ කියන එක. ඊළඟ product information දෙන්න පුළුවන්. භාණ්ඩ පිළිබඳ තොරතුරු. අලුත්ද භාවිතා කරපු ඒවාද? ඉදිරියට එන්න තියෙන ඒවාද? කොහොමද කියන එක. information on sales promotion නේද? භාණ්ඩ අලෙවි කිරීමේදී කරන දීමන right? වට්ටම් ආදිය ගැන දැනුවත් කරන්න පුළුවන්. opening hours, holidays, කවද්ද ඕපන් කරලා තියෙන්නේ, කවද්ද නිවාඩු තියෙන්නේ වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. right? ඔයිට අමතරව උත්තර තියෙනවා නම් ළමයි අනිවාර්යෙන් මගෙන් අහන්න. right?
ඊළඟට තුන්වෙනි කොටසේ අහනවා යෝජිත වෙබ් අඩවිය ආකර්ෂණය කර ගැනීමට. දැන් මෙතන තොරතුරු 4ක් කියලා දෙනවනේ. ඒතර මේකට ලකුණු 4ක් අරගන්න. යෝජිත වෙබ් අඩවිය ආකර්ෂණය කර ගැනීම සඳහා එයට ඇතුළත් කර හැකි විශේෂාංග දෙකක් සඳහන් කරන්න. නේද? එතකොට එක විශේෂාංගයක් තමයි අර මම කලින් කිව්වා වගේ භාණ්ඩ පිළිබඳ කෙටි වීඩියෝ. මේවා කොහොමද පාවිච්චි කරන්නේ? මොන විදිහටද ඒක උදව් වෙන්නේ? පිළිබඳ කෙටි වීඩියෝවක් අරගන්න පුළුවන්. right? ඊළඟට මාකටිං ස්කීම් එක කියලා තියෙනවා eye catching home page එකක්. right? ඒ කියන්නේ පාරිභෝගිකයාව ඇදබැද තබා ගන්න, සිත් ගන්නාසුළු මුල් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන්. right? ඊළඟට search option එක දෙන්න පුළුවන් නේද? සෙවීමේ යම්කිසි භාණ්ඩයක් සොයා බැලීමේ සෙවීමේ පහසුකම ලබා දෙන්න පුළුවන්. right? ඒ වගේ දේවල් වලින් පුළුවන් මේ ආකර්ෂණය කර ගැනීම කියන එක අරගන්න. තව හොඳ දෙයක් තමයි comparison දෙන එක. දැන් සමහරලාට අපි eBay එකේ මොකක් හරි භාණ්ඩයක් ගන්න ගියාම ඒකෙම පෙන්නනවා මේ වගේ භාණ්ඩ වලට අදාළව මෙන්න මේ භාණ්ඩත් මේ වෙබ්සයිට් එකේ තියෙනවා කියලා. ඒතර අපිට පුළුවන් කම්පෙයාර් කරලා බලන්න. මේ මුදලට මේ ගානට වටිනවද කියන එක. right? ඒ සඳහා මේකට ලකුණු 2ක් දෙන්න. හතරවෙනි කොටස විදිහට අහනවා මහා ජනතාව ඊමාර්ට් පිළිබඳ දැනුවත් කරලීමට යොදාගත හැකි ක්‍රමෝපායන් දෙකක්. ඔව්. හොඳම ක්‍රමෝපාය තමයි සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් එකක සමාජ මාධ්‍ය වගේ තැනක ඒ දේවල් ගැන සඳහන් කිරීම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යයක වගේ. එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් විදිහට යන්නත් පුළුවන්. right? මේක කියලා නෑනේ ඉලෙක්ට්‍රොනික ආකාර කියලා. ඔව්. ඒකට පත්තරේ පළ කරන්නත් පුළුවන්. පුවත්පත්වල පළ කිරීම. ඒ වගේම SMS කැම්පේන් කරන්න පුළුවන්. SMS මගින් අදාළ පාරිභෝගිකයා හෝ තෝරාගත් පිරිසක් දැනුවත් කිරීම. right? එතකොට ඔය ක්‍රමෝපායන් දීලා තියෙනවා නම් ඒකටත් ලකුණු 2ක් අරගන්න පුළුවන්. right? එතන මෙතන කියලා තියෙනවා advertising through traditional media such as radio, television, newspaper, handout, posters. ඒ කියන්නේ සාම්ප්‍රදායික ප්‍රචාරණය කිරීමේ අවස්ථාවලින්. ඊළඟට marketing awareness through email, campaign and internet. ඔව් උතන්ට මේ SMS campaign එක ගන්නත් පුළුවන්. ඒක marketing නෙවෙයි මේකින awareness වෙන්න ඕනේ. අදාළ ආයතනය ගැන දැනගන්න සලස්වනවා ඔය කියන ක්‍රමවේද වලින්. email යවලා SMS යවලා අරගන්න පුළුවන්. right? ඊළඟට තව කියන්න පුළුවන් Google AdSense වගේ ප්‍රචාරණ වෙබ් අඩවියට තමන්ගේ ප්‍රචාරණය ලබා දීමේ. right? ඔය වගේ උත්තර අරගන්න පුළුවන්. එතකොට ලකුණු හම්බ වෙච්ච ක්‍රමය ඔය විදිහයි ඒක පැහැදිලිව සටහන් කරගන්න. හරි. මේ දක්වා කරපු දේවල් ටික පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? right. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කෙටියෙන් විස්තර කරන right? කෙටි සටහන් ලියන්න කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෙරෙහි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ බලපෑම. right? එතනදී අපි ලියන කෙටි සටහනට සාධක විදියට අරගෙන තියෙනවා මේ කියන දේවල්. The interest and awareness of ICT is improving rapidly. ඒ කියන්නේ බොහොම ඉක්මනින් දියුණු වෙන අන්තර්ජාලය හා ඒ පිළිබඳව තියෙන දැනීම. right? Getting used to explore and use information resources on www for studies, self-development and research. තනිව වැඩි දියුණු වීමට සහ
තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට සහ සමීක්ෂණ සිද්ධ කරන්න. right අන්තර්ජාලය වැනි පහසුකම් නැත්නම් විශ්ව විසිරවීම වැනි පහසුකම් පාවිච්චි කරන්න හැකියවීම. ඊළඟට e-communication methods as email, chat, blog, etc. are popping up. Right? Electronic sannivedanaakar, email, chat, blog වැනි ඒවා වැඩි දියුණුවමින් පැවතීම. Right? Entry into a global market. Right? අපි global market එක කියලා කියනවා විශ්ව වෙළඳපොළ. right? Global market නැත්නම් ගෝලීය වෙළඳපොළ කියලා කියනවා. right? ගෝලීය වෙළඳපොළට ඇතුළත් වීමේ හැකියාව. right? ඊළඟට e-governance factor, e-රාජ්‍ය සහ e-වාණිජ්‍ය වැනි සේවාවන් තිබීම. ඔය වගේ ගොඩාක් හේතු ඔයගලන්ට කියන්න පුළුවන් මේ මෙතන දීලා තියෙන හේතු ටික විතරයි. ඒ කෙටි සටහන් ලියනකොට මේ දේවල් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් කෙටි සටහන් ලියනවා උතුරු 6ක 7ක විතර කෙටි සටහන ලියලා දෙන්න. right? ඊළඟට දෙවෙනි එකෙන් අහලා තියෙනවා පරිගණක ක්‍රීඩාවල ඇති අවාසි. එතෙන්දී කතා කරලා තියෙනවා කරුණු addiction, ඇබ්බැහි වීම. Playing with virtual objects, people is different from playing with real world objects. Right? Virtual objects කියලා කියන්නේ අතත්‍ය පිරිසක් හෝ අතත්‍ය වස්තුන් සමග ක්‍රියා කිරීම. සැබෑ ලෝකයේ වස්තුන් සහ මිනිසු සමග ක්‍රියා කිරීමට වඩා වෙනස්. Right? Can cause physical health problems. Right? ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. right? ඇබ්බැහි වීම වැඩිපුර සිද්ධ වෙනවා. ඒතර ඔය කියන සාධක හරහා ඔය කෙටි සටහන් උත්තරේ සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එකේ අහලා තියෙනවා ජංගම දුරකථන වලින් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු. right? mobile devices වලින්. ඒත් අපිට කතා බහ කරන්න පුළුවන් මෙන්න මේ සාධක ටික. නේද? fertility problems. ඒ කියන්නේ අපි ඔකට කියනවා සාපල්‍යතා ගැටලු කියලා. right? සරලව අපි අදහස් කරොත් ඒ කියන්නේ තමන්ගේ වර්ගය බෝ කිරීමේ හැකියාව හීන වෙනවා. right? දරුවන් හදන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අපි ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එක සාප්පුවේ දාගෙන යනවා. ඔය කියන තත්ත්ව මත ලිංගික අවයව දුර්වල වීම මත. right? තවත් දරුවන් බිහි කිරීමේ හැකියාව අඩු වීම. right? fertility problems කියලා කියන්නේ ඒක. සාපල්‍යතාව කියලා අපි සිංහලෙන් කියනවා. Microwave radiation can damage sensitive brain cells, can cause brain tumors. right? මොළය ආශ්‍රිත ආබාධ ඇති කරන්න පුළුවන්. මේ ශුද්ධ තරංග වල තියෙන විකිරණශීලී ස්වභාවය නිසා. Risk of causing memory loss and mental confusion. මානසික confuse වෙනවා කියලා අපි කියනවා ව්‍යාකූලත්වයටපත් වීම. right? මානසික ව්‍යාකූලත්වයටපත් වීම, මතකේ නැතිවීම ආදී ගැටලු පැනනගින්න පුළුවන්. right? ඔය වගේ කරුණු වල කතා කරන e-waste එක ගැන කියලා කියනවා. batteries වගේ දේවල් අස්කිරීම නිසා ඒවා e-waste කියන පැත්තට නිසි කළමනාකාරීත්වයකින් තොරව එකතු වෙන්න පුළුවන්. ඔය කියන දේ. අවසානයේට කතා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ දියුණු කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීම කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සාර්ථක. ඉතින් ඒක අපි 10 වසර පොතේ සම්පූර්ණයෙන්ම කතා බහ කරනවා පළවෙනි පාඩමේ. නේද? ඒකේ තියෙන හැම කරුණක්ම මේකට ඇතුළත් කරගන්න පුළුවන්. right? එතනදී කතා කරනවා පස්ස පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ උපකරණ තියෙනවා. ඒවා පාවිච්චි කරන එක. කාලගුණය හා දේශගුණය මැනීමේ තොරතුරු මැනීමේ උපකරණ තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරන එක. green house එක maintain කර ගැනීම. right? හරිතාගාර සංවර්ධනය කරගන්න දේවල්. right? ඊළඟට රොබෝ තාක්ෂණය පාවිච්චි කරලා ආස්වනු නෙලීම
ඊළඟට පැලසිටුවීම වල් පැල නෙලීම වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන් right ඔය කියන කරුණු කාරණා තියෙනවනේ ඔක ගැන කතා බහ කරනවා right එතකොට ඔය තියෙන්නේ 2008 පේපර් එකේ අන්තිම ප්‍රශ්නේදී අපි කතා බහ කරන්න ඕන දේවල් එතකොට ඒක ලියලා තියෙන අය ඉන්නවා නම් මට උත්තරේ එව්වත් කමක් නැහැ ලියලා තියෙන විදිය හරිද කියලා බලලා ලකුණු කීයක් තියෙනවද කියලා බලලා කියන්න right ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කරපු පේපර් එකේ දැන් ලකුණු ටික එකතු කරලා බලන්න 60න් කීයක් තියෙනවද කියලා right පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20න් හම්බුනේ ඊට පස්සේ කැමැති ප්‍රශ්න 4ක් කරන්න කියලා කිව්වේ ප්‍රශ්න 4කට වඩා වැඩිපුර කරලා තියෙනවා නම් එකතු කරන්න එපා එතකොට ඒක නිවැරදි ටෝටල් එකක් වෙන්නේ නැහැ right පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2 ගානේ ලකුණු 20යි අනිත් හැම ප්‍රශ්නයකටම ලකුණු 10 ගානේ තියෙනවා එතකොට ඔය සම්පූර්ණ පේපර් එකට ලකුණු 60ක ලකුණු වෙනවා right ඒක රචනා ප්‍රශ්න පත්‍රේ ඊළඟට MCQ වලට කෙටි ප්‍රශ්න වලට 40න් කීයද කියලා බලන්න පිට ඒ දෙක එකතු වුණාම තමයි 100න් කීයද කියලා අපිට එන්නේ බලන්න එකතු කරලා මට තෙවන්න බලන්න ලකුණු මමත් කැමතියි දැනගන්න කොහොමද කියන එක ඔව් ළමයි ටක් ගාලා කියන්න බලන්න එකතු කරලා ඊළඟට අපිට 2009 පේපර් එක කතා කරන්න පටන් ගන්න පුළුවන් තමයි. අපි මේ කතා කරේ 2008 2009 පේපර් එක කතා බහ කරන්න පටන් ගන්නවා. හිමාංශ හොඳයි. හිමාංශා නේද? ඔව්. හොඳයි. ඔය ලකුණු ප්‍රමාණය ওই විදිහටම මේන්ටේන් කරන්න පුතේ. right? අනිත් අය සවිදු තව වැඩි කරගන්න ඕනේ right දැන් ඉන්න තැන තේරෙනවා ඒ නිසා කොච්චර දුර එන්න ඕනද කියලා දන්නවා ඒක නිසා අඩුපාඩු හදාගන්න ඊළඟ පේපර් එක කරනකොට ඔය අඩුපාඩු ටික අඩු වෙන විදිහට වැඩ ටික කරගන්න ඕනේ පූර්ණ තව තියෙනවා හදාගන්න right පූර්ණ නේද ඔව් ඒතර දැන් ඕකේ වැදගත්ම දේ තමයි ළමයි අපි පේපර්ස් කරන එකේ වැදගත්ම දේ අපිට වැරදුනේ කොතනද කියලා හරියට අඳුන ගන්න එක. ඒක තමයි කරන්න ඕනේ. හංසච හොඳයි. right මම සාමාන්‍යයෙන් පේපර්ස් කරනකොට කියනවා A එකක් ගන්නවා නම් ලකුණු 85 කියන තැන පහු කරන්න. එතකොට ඔයාට A එකක් බොහොම පහසුවෙන් අරගන්න පුළුවන්. ඔයා නිතරම එතකොට 85කට ලෑස්ති වෙලා ඉන්නේ. right ඔව් ඒක නිසා අපි හැමෝම අදාළ ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 10ක් එහයින් දැන් මම A එකක් දෙන්නේ 85ට වැඩි වුණොත් 75ට වැඩි වුණොත් B එකක් තමයි හම්බෙන්නේ right 65ට වැඩි වුණොත් C එකක් 45ට වැඩි වුණොත් S එකක් කියලා තමයි මම කියන්නේ right ඉතින් මම කියන්නේ හැමෝටම A එකේ තැන ටාගට් කරන්න right right සමිදු හොඳයි right
පූර්ණ මේ දාලා තියෙන්නේ පුතේ සෙකන්ඩ් පේපර් එකට විතරද නැත්නම් ටෝටල් මාක්ස් 100න් කීයද කියලා? අබිනුත් හොඳයි. හිමින් අපි 85 ගාවටම යමු. right. එවනම් මම මෙතනට අරගන්නවා 2010 පේපර් එක අපිට මුල් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පුළුවන්. right මම canvas එක clear කරන්නම්. හොඳයි පූර්ණ. right. ඕක පවත්වගෙන යමු. දැන් ලකුණු අඩු වෙන අය හොඳට හොයලා බලන්න කොතනද Tamanට වැරදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ක්ලියර් කරගන්න. ඒක ක්ලියර් කරගන්න එකේදී ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. right තේරෙන්නේ නැත්නම් මතක නැත්නම් ඕනම වෙලාවක මගෙන් අහන්න පුළුවන්. right 2009 හරි 2009 පේපර් එක හැමෝම කරලාද තියෙන්නේ? මට පොඩ්ඩක් ඒක දැනුවත් කරන්න. කරලා නැද්ද? හරි. එහෙමනම් හැමෝම එක්ක try කරන්න බලන්න මේ පළවෙනි ප්‍රශ්න පහ. දැන් ඕගොල්ලෝ papers කරන එක හරියටම අනිත් පේපර් එක එනකම් බලාගෙන ඉන්න එපා. 2009 මේ සතියේ කරන්න අපිට පේපර් එක සමහරවිට 2009 එක ඊළඟ සතියේ සම්පූර්ණයෙන් ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ආදාර නැහැ. ඔයා 2010 ඊළඟ සතියේ කරන්න ඕනේ. right ඒ විදිහට papers ටික practice කරන්න ඕනේ. right හරි. මේ පළවෙනි ප්‍රශ්න 4 පේනවනේ. ඒ ප්‍රශ්න 4 කරන්න බලන්න. කරලා ටක් ගාලා උත්තර ටික එවන්න බලන්න. chat එකේ හරි උත්තරේ අංකය විතරක් එවන්න. එතකොට මම කියන්නම් හරිද වැරදිද කියලා. right ඔය 4 කරන්න නේද? විනාඩි 4ක් 5ක් විතර ඇති හොඳේ. 6:16 වෙලාව 6:20 21 විතර වගේ වෙද්දි මම කතා බහ කරන්න පටන් ගන්නවා.
දැන් ඔයගොල්ලෝ කරන ප්‍රශ්නේ උත්තරේ මට එවන්න ළමයි. එතකොට මට කියන්න පුළුවන් හරිද වැරදිද කියන එක. හරි. තව වෙලාව ඕනේද? නැත්නම් අපි කතා කරමුද? පළවෙනි ප්‍රශ්න 4. right. පළවෙනි ප්‍රශ්නේ වෛද්‍යවරයෙකු විසින් පැය 5ක් පුරා උණ රෝගියෙකුගේ උෂ්ණත්වය අධීක්ෂණය කරනුයේ පැයකට වරක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන්ය, පැයකට වරක් උණ තත්වය කෙසේදයි රෝගියාගෙන් විමසීමෙන්ය, පැයකට වරක් උෂ්ණත්ව මානයකින් කියවුන් ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇඳීමෙන්ය. වෛද්‍යවරයාට රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳ තොරතුරක් ලබාගත හැක්කේ ඉහත සඳහන් කවරකින්ද? පැයකට වරක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන් අපිට නිවැරදි තොරතුරක් ගන්න වෙන්නේ නැහැ. right? උණ වැඩිද අඩුද, උණ තත්ත්වයක් තියෙනවද නැද්ද කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. right? ඒක නිසා ඒක තොරතුරක් වෙන්නේ නැහැ. පැයකට වරක් උණ තත්ත්වය කෙසේදයි රෝගියාගෙන් විමසීමෙන්. එතකොට රෝගියාගෙන් විමසීමෙනුත් එයාට කියන්න තේරෙන්නේ නැහැනේ උණ කොච්චර තියෙනවද කියලා. right? ඒක නිසා ඒකිනුත් නිවැරදි තොරතුරක් අපිට අරගන්න වෙන්නේ නැහැ. තුන්වෙනි එකේ තියෙනවා පැයකට වරක් උෂ්ණත්ව මානයකින් කියවුන් ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇඳීමෙන්. පැහැදිලිවම මේක හොඳ තොරතුරක්. එහෙනම් උත්තරේ C පමණි. right? දෙවෙනි ප්‍රශ්නේ කතා කරනවා අනුකලිත පරිපථවල නිමැයුම පරම්පරාවේ පරිගණක වල ආරම්භයේ සනිටුහන් කළේය. ඔව්. ඒතර වැකියුම් ටියුබ්ස් හම්බෙච්ච එක පළවෙනි පරම්පරාව සනිටුහන් කරනවා. ට්‍රාන්සිස්ටර්ස් හොයාගත්ත එක දෙවෙනි පරම්පරාව සනිටුහන් කරනවා. අනුකලිත පරිපථ හොයාගත්ත එක තුන්වෙනි පරම්පරාව තමයි සනිටුහන් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා දී ඇති වගුවේ දෘඩ තැටිය හා පරිලෝකකය හાર્ඩ් ඩිස්ක් එකයි ස්කෑනර් එකයි යන තීරු දෙක නිවැරදිව ගලපන්නේ කුමන පේලියේද? right? right. එතකොට දෘඩ තැටිය කියලා කියන්නේ මොකද්ද? ආචේන උපාංගයක් නේද? එතකොට ආචේන කියලා පාවිච්චි කරලා තියෙන්නෙම B එකේ විතරයි. ඒක හරියට අරගත්තා නම් ස්කෑනර් එක කියලා කියන්නේ ආදාන උපාංගයක්. right? ඒ කියන්නේ B. දෙවෙනි උත්තරේ. හතරවෙනි එකේ අහලා තියෙනවා පහත් සඳහන් ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරන්න. නම්මේ තැටිවල අනුක්‍රමික ප්‍රවේශ ගොනු ගබඩා කළ නොහැකිය. right? අනුක්‍රමික ප්‍රවේශ ගොනු කියලා කියන්නේ එකකට පසු එකක් පාවිච්චි කරන්න ඕනේ. ගබඩා කළ නොහැකිය කියන එක අපිට කියන්න බෑ. ගබඩා කරන්න පුළුවන්. චුම්බක පටිවල සසම්භාවී ප්‍රවේශ ගොනු ගබඩා කළ නොහැකිය. ඔව්, චුම්බක පටියක් කියලා කියන්නේ
සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔයගොල්ලෝ දැකලා තියෙන කැසට් එක වගේ එකක් ඊට වඩා ලොකුයි. ඒක චුම්බක පටියක් කියවන්නේ හෙඩ් එකකින්. right චුම්බක පටිය මේ වගේ අර රීල් එකකට දැම්මම right ඒකේ තමයි මේක ඔතලා තියෙන්නේ. එතකොට මේ වගේ හෙඩ් එකකින් හෙඩ් එක ටච් වෙනවා. එයා කියවන්න ඕන තැන. right ඒතර මේක random access කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙයා යන්නේ sequential access එකක්. ඒ කියන්නේ මේ කොහොම ඔය අතට data ටික ඔතන තියෙනවා කියවගෙන ඔහොම එනවා. right එතකොට ඒක random access කරන්න බෑ. random කියලා කියන්නේ අහඹු විදිහට. අහඹු විදිහට යන්න අමාරුයි. එතකොට චුම්බක පටි වල සසම්භාවී ප්‍රවේශ ගොනු ගබඩා කළ නොහැකිය කියන එක අපිට හරිය කියලා අරගන්න පුළුවන්. සුසංහිත තැටිවල අනුක්‍රමික ප්‍රවේශ ගොනු හා සසම්භාවී ප්‍රවේශ ගොනු යන දෙකම ගබඩා කළ හැකිය. ඔව්. ඒකත් නිවැරදි. right ඒකට උත්තරේ ගන්න පුළුවන් B හා C පමණි කියලා. හරි. බලන්න 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා? 6 වෙනි 5 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා කියන්න බලන්න. ඔව්. දෙක දෙවෙනි එක බලමු. ඔව් බලමුකෝ හොඳයි. ඔව් හිමාංශ උත්තරේ හරි. දිනෙත් උත්තරේ හරි. නමක් කොමේ YNS PSS කියලා තියෙන්නේ. right උත්තරේ හරි. දුල්නෙත් නෑ. ඒ උත්තරේ නෙවෙයි. right පස්වෙනි එක කතා කරලා තියෙන්නේ මොනවද? කාර්යාලීය ආපන ශාලාවක කළමනාකාරීත්වය තම ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අදහස් කරයි. right ඊට පස්සේ කියලා තියෙනවා මෙහි පළමු පියවර වශයෙන් දිවා ආහාර වේලාවේදී සියලු දෙනාට ආහාර සැපීම සඳහා කොපමණ වේලාවක් ඒ විවෘත යන්න සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් අදාළ මෘදුකාංගයේ සමග පහත් සඳහන් දත්ත පරිගණකයට ආදානය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඒත් සඳහන් ඒවා අතරින් පරිගණකයට ආදානය කළ යුත්තේ කවර ඒවාද? දිවා ආහාර වේලාවේදී ආපන ශාලා භාවිත කරන ගනුදෙනුකරුවන් ගණන. ඔව් ඒක ඕන දෙයක්. මුදල් අය කැමිවරුන් ගණන. ඒකත් අවශ්‍යයි. C එකේ කියනවා ගනුදෙනුකරුවෙකු පොලිමේ රැඳී සිටින්නා වූ සාමාන්‍ය කාලය. right එතකොට ගනුදෙනුකරුවෙකු පොලිමේ රැඳී සිටින්නා වූ සාමාන්‍ය කාලය කියන එක තීරණය වෙන සාධකයක් වෙනවා මුදල් අය කැමිවරුන් ගණන කියන එක. right ඊළඟට මේ සාමාන්‍ය කාලයේ තීරණය වෙනවා මේ ආපන ශාලා භාවිත කරන ගනුදෙනුකරුවන් ප්‍රමාණය පිළිබඳ අරගත්තම නේද? එතකොට දියාහාර වේල ආපන ශාලාවේ භාවිත කරන ගනුදෙනුකරුවන් ගණන අවශ්‍යයි අපිට සාමාන්‍ය කාලය නිර්ණය කරගන්න. right එතකොට ගනුදෙනුකරුවන් ගණනයි ඊළඟට කොච්චර කාල වේලාවක් සිටිනවාද කියන එක අරගත්තම තමයි අපිට සාමාන්‍ය කාලය ගණනය කරගන්න පුළුවන්. right නමුත් උතෙන්දී කෙනෙකුට තර්ක කරන්න පුළුවන්
සාමාන්‍ය කාලය කියන එකත් අපිට මැනුවලි කැල්කුලේට් කරලා ඉන්පුට් කරන්න පුළුවන් කියලා. right? මුදල් අය කැමිවරුන් ගණනත් අපිට අවශ්‍ය වෙනවා. right? ඒක නිසා ඕතනදී ඔයාට සියලුම දත්ත අවශ්‍යයි කියන තැනට යන්නත් පුළුවන්. right? දැන් මේගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ දිවා ආහාර වේලාවේදී සියලුම දෙනාට ආහාර සැපීම සඳහා කොපමණ වේලාවක් විවෘතව තැබිය යුතුද කියලා හොයාගන්නනේ. ඒතර අපිට මේ සාමාන්‍ය කාලයක් ඕනේ. කොච්චර වෙලාවක් ඉන්නවද? right? අය කැමිවරුන් ගණනත් අපිට අවශ්‍යයි. මොකද එතකොට සාමාන්‍ය කාලය දැනගත්තම එක්කෙනෙකුට කොච්චර යනවද? ඒ වෙලාවට කොච්චර කී දෙනෙක් ඉන්න ඕනද කියලා හොයාගන්න ඕනේ. ඒතර මේ සාමාන්‍ය කාලය ගණනය කරන්න ගණිතනුකරුවන් ප්‍රමාණය කොච්චරක් එනවද කියන එකත් අපි දැනගන්න ඕනේ. right? ඒක නිසා තුනම අවශ්‍යයි කියන තැනට අපිට යන්න පුළුවන්. නමුත් මාකින් ස්කීම් එකේ ඕකේ අරගෙන තිබුණේ වෙනස් උත්තරයක්. right? 2009 පස්වෙනි උත්තරයට අරගෙන තියෙන්නේ 2 කියලා. right? නමුත් කියන්නේ A හා C පමණයි කියලා අය කැමිවරුන් ගණන අරගන්න නැහැ කියලා. right? නමුත් ඒක තර්ක කරන්න පුළුවන් සියල්ලම අවශ්‍යයි කියන තැනට. right? ඒ නිසා උතනදී ඔයගොල්ලෝ මොන උත්තරය ආවත් ලකුණු අරගන්න. නමුත් අර විදිහට අපිට ආගියුමන්ට් එක ගේන්න පුළුවන්. එච්චරම හොඳ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ පේපර් එකේ තිබුණේ. හරි. දැන් පළවෙනි ප්‍රශ්න 5 ඉවරයි. ඊළඟ ප්‍රශ්න 35 හැමෝම කරලා තියෙන්න ඕනේ ඊළඟ සතියේ ක්ලාස් එක වෙනකොට. right? ඒක කරලා මට හැමෝම කරපු එකේ ෆොටෝ එකක් එවන්න ඕනේ WhatsApp වලින්. right? ඒක ක්ලාස් එකේ දැන් 30කට ලං වෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ 30 දෙනාම පේපර් එක කරලා WhatsApp image එකක් එවන්න. right? ඒතර මට බලා ගන්න පුළුවන් පේපර් එක කරනවද නැද්ද කියන එක. right? ඒ වගේම අර ඉංග්‍රීසි ක්ලාස් එක ගැන මම කියපු කට්ටිය ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඒක ගැන දැනුවත් වෙන්න කනෙක්ට් වෙන්න අවශ්‍ය නම් මට WhatsApp වලින් මෙසේජ් එකක් එවන්න. ඒ ක්ලාස් එකට කනෙක්ට් වෙන්න අවශ්‍යයි කියලා. ඒතර මම link එක ලැබෙන විදිහට ඔයගොල්ලන් group එකට add කරන්නම්. right? දැනට අපි මේ විදිහට යමු. ඔයගොල්ලෝ කෝකටත් අම්මලා තාත්තලාගෙන් අහලා තියාගන්න පුතේ ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න එක ගැටලුවක් නැද්ද කියන එක. right? එතකොට අපිට ඒ ඕකේ එක තියෙනවා නම් ඇති වෙන තත්ත්වය අනුව මැනේජ් කරලා බලන්න පුළුවන් කොහොමද ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න කියන එක. right? ඉතින් ඕක හිමින් තමයි අපි පටන් ගන්නෙ. නැත්තම් ගැටලුව ඇති වෙන්න පුළුවන්. right? හරි. එහෙනම් ගිහිල්ලා එන්න අදට ලබන සතියේ දැනට අපි ඔන්ලයින් කියලා ඔළුවේ තියාගන්න. වෙනසක් වෙනවා නම් මම ඔයගලන්ට දැනුවත් කරන්න. right? හරි. ගිහිල්ලා එන්න good night. ඊළඟ සතියේ අපි 2009 පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. කරගෙන එන්න හැමෝම. Thank you, sir.